දැන් ඉස්සෙල්ලම මට කියන්න පුළුවන් මේ ගැන. දැන් ඔබ අපි ඔක්කොම දන්නවා අපේ ලංකාවේ අපිට ගෑස් නිදියක් හම්බෙලා තියෙනවා මන්නාරම් රෝඩියේ. දැන් පළමුවෙන්ම අපි මතක තියාගන්න ඕනේ මේ ඇමරිකන් කම්පැනි එකට මේ LNG ගේන්න දුන්නොත් අපේ ඒ ගෑස් නිදිය විශාල අතුරකට වාදනය වෙනවා ඉස්සරහට. ඒක මම පස්සේ විස්තර කරන්නම්. දැන් ඉස්සෙල්ලාම අපි කල්පනා කර අපි අහන්න ඕනේ දැන් මේ ගිවිසුම කොහොමද ඇති උනේ? මොකක්ද අපේ අවශ්‍යතාවය? අපේ අවශ්‍යතාවය ඇවිල්ලා දැන් ලෝකේ මේ හරිත green energy වලට යනවා. එතකොට අපිට coal diesel වලින් විදුලි බලාගාර යන්න බෑ ඉස්සරහට. මොකද දැන් අපි ඒක පරිසරයට අහිත කර හින්දා අපි දැන් ස්වභාවික වායු වලින් විදුලිය නිෂ්පාදනය කරන්න හදනවා. එතකොට අපේ ලංකාවේ ස්වභාවික වායු නැති හින්දා අපි ඒක පිටරටකින් ගෙන්න ගන්න ඕනේ. දැන් ස්වභාවික වායු පිටරටකින් නම් මෙහාට ගෙන්න ගන්න නම් අපි ඒක ගෙන්නන්න ඕනේ ස්වභාවික ද්‍රව වායු හැටියට. ඒ කියන්නේ LNG liquefied natural gas. එතකොට මේ LNG ගෙනහම අපි ඒක ආපහු රීගෑස් කරනවා. රීගැසිෆිකේෂන් කරනවා. ආපහු ඒක ස්වභාවික වායු හැටියට හදලා ඒක තමයි අපි බලාගාර වලට අරින්නේ. අපි බලාගාර වලට LNG අරින්නේ නැහැ. අපි අරින්නේ natural gas. ඉතින් මේ කැබිනට් පත්‍රිකාවේ කියලා තියෙනවා ඇමතිතුමා මේකේ මේ අපි LNG අරිනවා කියලා බලාගාර වල. අපි බලාගාර වලට LNG නෙමෙයි අරින්නේ. අපි අරින්නේ natural gas. ඒ natural gas හදාගන්න අපිට අර natural gas ද්‍රව කරපු ඒවා ගෙන්න ගන්න. ඒකට මේවා ගෙන්නුවාම මේක ගබඩා කරන්න ඕනේ. මේක බොහොම සංකීර්ණ තාක්ෂණයක්. මේ ද්‍රව වායුවේ ගේනකොට ඒක උෂ්ණත්වය ඍණ 160ක් වෙනවා. එතකොට ඍණ 160ක් ගෙල්ලා තියාගන්න ඒකට විශේෂ ටැංකියක් වගේ එකක් හදන්න ඕනේ. ඉතින් මේ ටැංකිය ඇත්තටම දැන් නූතන තාක්ෂණය අනුව අපි කියනවා මේකට FSRU කියලා. FSRU කියන්නේ floating storage and regasification unit. අපි මේ වගේ එකක් ගෙල්ලා මුහුදේ තියලා මේක ඒ නැවෙම දිනවා තව කොටසක් මේ රීගෑස් කරන යුනිට් එකක්. ඒකෙන් රීගෑස් කරලා මේ කෙරවල පිටියේ මුහුදේ කිලෝමීටර් 5කට එහා තමයි අපි මුහුදේ මේ නැංගුරන් දාන්නේ මේ FSRU එක. ඒකේ ඉඳන් අපි නල මාර්ගයෙන් ස්වභාවික වායුව ගේනවා ගොඩට. ගෙනලා අපි බලාගාර වලට අරිනවා. අපි LNG ගේන්නේ නැහැ රට ඇතුළට. අපිට ගේන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේක තමයි අපේ අවශ්‍යතාවය. එතකොට මේ අවශ්‍යතාවයෙන් හින්දා මේ නොයෙකුත් අවස්ථාවල අපිට එක එක ප්‍රොපෝසල්ස් ආවා. එක එක රටවල් වලින් ඇමරිකාවෙන් ආවා, කොරියාවෙන් ආවා, ඉන්දියාවෙන් ආවා, ජපානයෙන් ආවා. අද ඉඳන් නෙමෙයි 2005 ඉඳන්ම මේ සංකල්පය ගැන අපි කතා කළා. ඉතින් ඒ ආපු හැම එකක්ම කිසිම රජයක් විසින් අනුමත කළේ නැහැ. එක එක කාරණා හින්දා. හැබැයි දැන් මේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් මේ FSRU මේ LNG ප්‍රොජෙක්ට් එකක් හදලා ටෙන්ඩර් එකක් කෝල් කළා. ඒ ටෙන්ඩර් එක යන අතරතුරේම මේ ඇමරිකන් කම්පැනියක් නිව්පෝර්ට් එනර්ජි කියලා NFE කියලා ඒගොල්ලන්ට කියන්නේ. ඒ කම්පැනි ගැන විස්තර අනිත් මහතුරු කියයි. මම මේ කම්පැනි විස්තර කියන්නේ නැහැ. මේ NFE කියන සමාගම unsolicited proposal එකක් ගෙල්ලා දුන්නා අපේ රජයට. එතකොට ඇමරිකාවේ රජයේ ලේකම් තුනේ පොම්පියෝ කියලා ඒ මහත්තයා ලංකාවට ඇවිල්ලා අපේ ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා. මෙයා කිව්වා මේ NFE කියන සමාගම හොඳ සමාගමක්.
ඒකට පුළුවන් කියලා අපේ මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ අතරතුරම මේ මහත්තයා ගියන් පස්සේ ඇමරිකාවේ ඉඳන් තව සහකාර ලේකම් මහත්තයෙක් ලිපියක් එව්වා අපේ විදේශ ඇමතිතුමාට මේ ගැන උනන්දු වෙන්න මේ NFE කියන සමාගම එහෙ හරි විශාල සමාගමක් කියලා. ඇත්තටම NFE කියන සමාගම විශාල සමාගමක් නෙමෙයි ඇමරිකාවේ ඒක කුඩා සමාගමක්. සාමාන්‍යයෙන් ඒක ඇත්තටම ඒක ව්‍යාපාර කළේ දකුණු අප්‍රිකාවේ විතරයි දකුණු ඇමරිකාවේ විතරයි. ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ඇවිල්ලා ඇමරිකාවෙන් LNG මුදලට අරගෙන ඒගොල්ලෝ ඒව නැමුවල දාලා ගිහිල්ලා ඔය දියුණු වෙන රටවල් පෝටරීකෝ මෙක්සිකෝ ජමයිකා ඔය වගේ රටවල් කීපයකට ඒගොල්ලෝ LNG විකුණන එක. ඉතින් දැන් මේගොල්ලෝ මෙහාට ඇවිල්ලා කිව්වේ ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ඒගොල්ලන්ට මේක කරන්න පුළුවන් කියලා ප්‍රොපෝසල් එකක් දුන්නා. ඒ ප්‍රොපෝසල් එක දුන්නාම අපේ රජයෙන් මුදල් අමාත්‍යාංශේ භාණ්ඩාගාරයෙන් මේක බොහොම රහසිගතව කාටවත් කියන්නේ නැතුව ඒගොල්ලෝ හැදුවා ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එකක් කියලා එකක්. මේ දිනේ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක. දැන් මේ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක හදන්නේ මේ LNG මේ ලංකාවට ගෙල්ලා ඒ වායු ගල්ලා අපිට කොහොමද මේක දෙන්නේ කියලා. දැන් මේ ડોකියුමන්ට් එක බලුවාම දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? අපිට අවශ්‍ය වෙන්නේ ස්වභාවික වායු. ඒක තමයි අපේ අවශ්‍යතාවය. අපිට ඕනේ ස්වභාවික වායු අපේ බලාගාර වලට අරින්න. අපිට LNG නෙමෙයි ඕනේ. හැබැයි අපිට LNG අවශ්‍යයි ස්වභාවික වායු හදාගන්න. එතකොට අපිට අවශ්‍යම දේ මොකද්ද? මේකේ මිල. දැන් අපේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විදුලිය ගණන් වැඩි කියලානේ. ඩීසල් වලින්. ඒතර මේකෙන් හදනවා නම් ලාභ වෙන්න බෑ. ඉතින් මේකේ වැදගත්ම කාරණාව තමයි මිල. දැන් මේ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක කියවුවාම මම දැක්කා එක තැනක විතරයි මේකේ මිල කියලා තියෙන්නේ. මේකේ මිල කියනවා මේ ඇමරිකන් සත 0.9 කිලෝවොට් අවර් ඇමරිකන් ඩොලර්. ඒ කියන්නේ ඇමරිකන් සත 9.9. එක තැනක විතරයි තියෙන්නේ. මේ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එකේ තියෙන උඹා පිටු. උඹා කාරණා දෙනවා. හැබැයි මේ ප්‍රයිස් එක තියෙන්නේ එක තැනකයි. ඊළඟට දැන් මේක අපි මේ විදුලි හදන්න යන වියදමනේ. එතකොට මේක ඊළඟට අපිට ඕනේ මේ LNG වලින් මේ ස්වභාවික වායු හදන්නේ. එතකොට අපිට LNG විකුණන්නේ කීයද? ඒකනේ අපිට අවශ්‍ය දේ. අපිට අනිත් වල වට අරන් වැඩක් නැහැ. අපිට ඕනේ ප්‍රයිස් එක. එතකොට ඒකත් මේ ડોකියුමන්ට් එකේ නැහැ. එතකොට මේ ડોකියුමන්ට් එකත් එක්ක තව ඇනෙක්ස් එකක් කියලා තව ડોකියුමන්ට් එකක් තියෙනවා. දැන් ඒ ડોකියුමන්ට් එක කියවුවාම ඒ ડોකියුමන්ට් එකේ දිනනවා LNG ප්‍රයිස් එක ෆෝමියුලාස් දෙකක්. දැන් ඒ ෆෝමියුලාස් දෙක බැලුවාම දැන් එකක් කියන්නේ හෙන්රි හබ් එක වගේ 15ක් එකතු කරලා තව ඩොලර් 5.5ක් එකතු කරන්න ඕනේ කියලා. එතකොට අද LNG ප්‍රයිස් එක හෙන්රි හබ් කියන්නේ ඇමරිකාවේ මේ ලුයිසියානා වල තියෙන තරම් ඒ තැනේ නම පාවිච්චි කරලා තමයි මේ වෙළඳ පොළට මේ මිල කියන්නේ. අද හෙන්රි හබ් එකේ මේ දවස්වල ටිකක් ගෑස් ගණන් දැන් අද 3යි ඩොලර් 3.50ක් අන්නේ වගේ. එතකොට ඒ විදිහට ගණන් බැලුවාම අපිට මේකේ MMBTU එකක් වෙනවා ඩොලර් 10ක් විතර. එතකොට අපි ඩොලර් 10ක් වියදම් කරලා හැදුවොත් අපිට විදුලි ඒකකයක් රුපියල් මේ ඇමරිකන් සල්ලි වලින් සත 12.2ක් කොහෙද එනවා. හැබැයි මේ ડોකියුමන්ට් එකේ තියෙන එච්චරයි. දැන් මේ එක ડોකියුමන්ට් එකක්ම සම්පූර්ණ විස්තර නැහැ. එකින් එකේ පොඩ දාලා තියෙනවා. හැබැයි මේ ડોකියුමන්ට්ස් වල වැඩියම මොනවද තියෙන්නේ? එතකොට අපිට ඕනේ LNG. අපිට ඕනේ ඇත්තටම ස්වභාවික වායු ගන්න නම් අපිට LNG ඕනේ. හැබැයි LNG ගැන තියෙන්නේ
ප්‍රයිස් එක තැනක දෙපොළක විතරයි මේක. එතකොට ඒ අතරතුරේ මේකේ අපේ රට ඇතුළට එන්නේ LNG නෙමෙයි. ඒකට කියන්නේ regasified RLNG. RLNG කියන්නේ regasified liquefied natural gas. එතකොට අර නැවේ තියෙන natural gas අරගෙන ඒක ආපහු gas කරලා ඒක එන එකට තමයි කියන්නේ RLNG කියලා. එතකොට අපිට අවශ්‍ය RLNG. එතකොට මේ ડોකියුමන්ට් එකේ හැම තැනම තියෙනවා RLNG කියලා. එතකොට දැන් මේ RLNG හදන්න නම් ඒගොල්ලෝ කියනවා ඒ නැව ගේන්න ඕනේ. ඒ නැව ඇන්කර් කරන්න එතන අපි කියනවා SPM එකක් කියලා single point mooring එකක්. ඊළඟට පයිප් එකක් දාන්න ඕනේ මුහුදේ යටින් ගොඩට. ඇයිලා ඊට පස්සේ ගොඩ ඉඳන් අපි තව පයිප් එකක් දාන්න ඕනේ කෙරවල පිටි බලාගාර වලට. ඉතින් මේක තමයි අවශ්‍යතාවය. හැබැයි දැන් අවශ්‍යතාවයට වැඩිය අවධානයක් යොමු කරලා තින්නේ මේක වෙන දේවල් වලට. දැන් මේ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එකේ උගාම කතා කරන්න තියෙන්නේ අපිට ඕනේ RLNG. LNG නෙමෙයි. දැන් මේක මේ කම්පැනි ඇග්‍රීමන්ට්ස් ඒවා ඒ සම්බන්ධව මේ හඳුන්වන්නේ මම කතා කරයි. මම ඊළඟට අපි බලමු මේ ඇග්‍රීමන්ට් එක. ඔන්න මේ අනුර කුමාර දිසානායක මැතිතුමා පාර්ලිමේන්තුවට මේ රහසිගත කවුරුත් නොදැක්ක ඇග්‍රීමන්ට් එක මේ මෑතකදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඊට පස්සේ දැන් රටේ හැමෝම දන්නවා මේ ඇග්‍රීමන්ට් එක දැකලා තියෙනවා. හැමදෙවරුත් මම හිතන්නේ දැකලා තියෙන්නේ මේ. දැන් මේකෙත් බැලුවාම දැන් මේ ඇග්‍රීමන්ට් එක හදන්න තමයි අපි ඉස්සෙල්ලා මේ ෆ්‍රේම් එක ගහුවේ. දැන් මේ ෆ්‍රේම්වර්ක් එකේ තියෙනව නෙවෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ 아무තු කතාව. මේක තමයි අස්සම් කරන්නේ. අස්සම් කරන්න තියෙන්නේ දැන්. මොකද ෆ්‍රේම්වර්ක් එක ඇවිල්ලා ඒක මේ ගැන සාකච්ඡා කරන්න ගහපු එක. ඒක ඇග්‍රීමන්ට් එකක් නෙමෙයි. හැබැයි මේක තමයි ඉවසුම. දැන් මේක බැලුවාම මේකේ තියෙන්නේ 아무තුම කතාව. දැන් මේගොල්ලෝ මේක හදනවා දෙකකට. එකක් අපේ බලාගාරය ගන්න එක මිලියන ඩොලර් 250ක් ගෙවලා ඒක පාලනය කරන විදිය මම ඒ ගැන කතා කරන්නේ. ඊළඟ එකේ ඉන්නේ මේ LNG කොහොමද අපි මේ RLNG regasified liquefied natural gas ඒකයි අපිට අවශ්‍ය. එතකොට දැන් මේකේ තියෙනවා මේගොල්ලෝ කියලා මේගොල්ලෝ මේ වැඩිම කතා කරන්නේ දැන් RLNG කියන වචනේ නෑ. දැන් එන්නේ LNG liquefied natural gas. එතකොට ඒකෙදි අපිට මේගොල්ලෝ දානවා මේ කරන විදි දෙකක්. Stage 1 condition කියලා කියනවා. මේකේ ඔබතුමාලට මම කියන්නම් පිටුව ලියා ගන්න ඕන නම් පිටුව 15. දැන් මේකේ කාරණා කීපයක් ලියලා තිනවා මේ stage 1 condition. එතකොට ඒ stage 1 condition එක පළවෙනි එක තමයි තියෙන්නේ මේ බලාගාරය කොහොමද ඒගොල්ලන්ට ඒක විකුණන්නේ ඒකේ කොටස් ඒව ගැන. ඊළඟට දෙවෙනි ප්‍රධාන කාරණේ ඉන්නේ the buyer and its affiliates. දැන් මෙතන මේ affiliates කතාවක් එනවා. දැන් buyer කියන්නේ NFP. affiliates. ඒතර affiliates කියන්නේ කවුද? අපි දන්නේ affiliates කියලා එන්න පුළුවන් බා කම්පැනිස් පස්සේ. මේගොල්ලන්ට මේ ඇග්‍රීමන්ට් එක ගැහුවෙන් පස්සේ මේක අරගෙන ලෝකෙ වටේ ගිහිල්ලා උගා කම්පැනි සම්බන්ධ කරගන්න පුළුවන් එක දේවල් කරා. ඒක අපිට නතර කරන්න බෑ මේ ඇෆිලියේට්ස් කියලා දැම්මා.
එතකොට මේගොල්ලන්ට මේ කම්පැනියට කරන්න බැරි වැඩ ඔක්කොම කරගන්න පුළුවන් ඇෆිලියේට්ස් කියන වචනේ දැම්මා. එතකොට මම මේක පස්සේ තේරුම් කරලා දෙන්න ඇෆිලියේට්ස් කවුද කියලා. දැන් මේ දෙවෙනි එකේ තමයි මේ දෙවානි ප්‍රධාන කාරණේ තියෙන්නේ. මේකේ තියෙනවා buyer and affiliates having received the license from the Ministry of Energy. බලශක්තිය ඇමතිතුමාගෙන් අපි අරන් දෙන්න ඕනේ ඒගොල්ලන්ට license under section 5 of the Petroleum Products Special Provisions Act number 33 of 2002 to import, store, supply and sell to the GOSL LNG company, LNG and RLNG. LNG, RLNG දෙකම in quantities up to the maximum capacity of the terminal project. දැන් මේ terminal project එක ගවුවාම මේ maximum capacity කියන්නේ මොකද්ද? මේ capacity කියන්නේ අර ගේන නැව. මේ FSRU නැව තියෙනවා එක එක size එකේ ඒවා. දැන් අපිට අවශ්‍ය නැවේ ප්‍රමාණය ඒගොල්ලෝ කියලාත් නැහැ. කවුරුත් ඒක මේක සඳහන් කරලා නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය මොකක්ද? අපේ තියෙන්නේ දැනට එක බලාගාරයි. ඒක 300යි. අපි 350ක් කියමු. දැන් ඊළඟක එකකට මුල් ගාලා තිබ්බා. ඒක හදන්න තව අවුරුදු 3ක්වත් යයි. එතකොට මේ එක බලාගාරයක් තියෙන රටකට මේ නැවක් ගේන්න ඕනේ පොඩි නැවක් නේ. දැන් ඒකේ සයිස් එක මේගොල්ලෝ කියන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ කියන්නේ LNG and RLNG quantities up to the maximum capacity of the terminal project. එතකොට ඒගොල්ලෝ හදන terminal project එකට ගේන නැවේ සයිස් එකට අපි දෙන්න ඕනේ ගෙන්නන්න. ඒ විතරක් නෙමෙයි. මෙන්න මෙතන තමයි මේක ඒගොල්ලෝ මේ වචනේ මේ framework agreement එකේවත් කොහෙවත් කතා කළේ නැහැ. අන්තිම මොහොතේ තමයි මේක මේ වෙන්නේ. Where necessary to re-export LNG. මොකටද re-export LNG කියන්නේ? මම ඒකත් ඔබතුමාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේක උගා දේවල් මට කියන්න පුළුවන්. එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් මම පොඩ්ඩක් මේ විස්තර කරන්න මොකද්ද මේ re-export කියන්නේ කියලා. මේ කම්පැනි මෙහාට ආවම මේ අපේ බලාගාරයට ඇත්තටම ඒගොල්ලෝ මේ එස්ටිමේට් කරලා දිනවා එක දැනක තිනවා මේක ලියලා අපිට ඕනේ 12 million MMBTU කියලා West Coast යුගදනවි බලාගාරයට. එතකොට 12 million MMBTU අපි ඩොලර් 10න් වැඩි කළොත් එතනට එන්නේ 120 million dollars. එතකොට මේගොල්ලන්ට මේ ඉන්නේ මේ බිස්නස් එක කරලා 120 million dollars. හැබැයි අපි මේකෙන් මේගොල්ලෝ ලාභයක් ගත්තා කියලා. හැබැයි මේක තව විස්තර කියන්න බලමු මම ඉක්මනට මේ කාලේ ඉඳලා කියන්නේ දැන් එතකොට මේක නෙමෙයි මේගොල්ලෝ කරන්න හදන බිස්නස් එක. දැන් අපි මේක අස්සම් කරලා දුන්නොත් මේ කම්පැනියට හෙට පුළුවන් ඔතන SPM එකක් හදන්න. අපිට අවශ්‍ය ඔතන කෙනෙකුට බිස්නස් එක පටන් ගන්න LNG අවශ්‍ය SPM එකයි නැවයි විතරයි. SPM එකක් ගන්න පුළුවන් second hand. මෙයා second hand ගන්න කම්පැනියක් මම ඒකත් පෙන්නන්න. second hand ගන්න පුළුවන් ඩොලර් මිලියන් 5යි 10යි අතර ඇමරිකාවේ. හැබැයි ඒක අලුතෙන් ගන්නවා නම් ඩොලර් මිලියන් 40ක් වුණත් වේදම් ගන්න පුළුවන්. හැබැයි second hand එකක් ගත්තොත් ඒක රීෆර්බිෂ් කළොත් ඒක අවුරුදු 10ක් වැඩ කරන්න පුළුවන්. ඒකට යන්නේ ඩොලර් මිලියන් 5යි නැත්තම් 10යි. ඕක ගෙල්ලා හයි කළාම මේගොල්ලන්ට පුළුවන් ඕන සයිස් FSRU එකක් රෙන්ට් එකට ගන්න. FSRU කවදාවත් සල්ලි වලට ගන්න. FSRU කරන කම්පැනිස් මේ ලෝකේ තියෙන කීපයයි. ඇමරිකාවේ තියෙනවා Accelerate කියලා. ඒ කම්පැනියෙන් 2017 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ප්‍රොපෝසල් එකක් එවුවා. ඒක හොඳ කම්පැනියක්. ඒක ඇමරිකාවේ නම්බර් 1. මේගොල්ලෝ නෙවෙයි නෙමෙයි. හැබැයි ඒක රිෆියුස් කළා.
දැන් ඊළඟට මේ FSRU ටෙක්නොලොජි එක තියෙන්නේ නෝර්වේ වල. නෝර්වේ වල තියෙන කම්පැනි 3ක්. හරි. ඊළඟට ජපානයේ තියෙනවා. හැබැයි කොරියාව වල තමයි මේ නැව ඔක්කොම හදන්නේ. මේකේ ටෙක්නොලොජි එකේ හදන්නේ ඔක්කොම කොරියාව වල. එතකොට අලුතෙන් FSRU එක හදන්න නම් අපි ඉන්න ඕනේ Q එකේ අවුරුදු 3ක්. මොකද එච්චරට ඕඩර්ස් තියෙනවා. ඒකින්ද අලුත් එකක් ගන්න බෑ එක සැරේ. එතකොට ගන්න ඕනේ මාකට් එකේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් එකක්. ඒකක් රෙන්ට් කරන්න ඕනේ. එතකොට මෙතන අවශ්‍යතාවය හැටියට එකක් රෙන්ට් කරන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට අස්සම් කරන්න පුළුවන් අවුරුදු කීයකටද රෙන්ට් කරන එක. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මේගොල්ලෝ මොකද්ද මේ කරන්න හදන්නේ? අපේ බලාගාරයට ඕනේ එක බලාගාරයයි තියෙන්නේ. ඒකට ඕනේ 12 මිලියන් MMBTU. මේ විශාල නැවක් ගෙනවොත් ඒක නිකන් අවුරුද්දට 3 සැරයක් නැවක්. ඒ නැවයි මීඩියම් සයිස් එකක් ගත්තා. හැබැයි දැන් මේගොල්ලෝ කරන්න හදන්නේ. මෙන්න මේකයි මේගොල්ලෝ කරන්න හදන්නේ. දැන් මේ ඔයිල් ඇන්ඩ් ගෑස් මේ khනිජ තෙලුයි මේ වායු බිස්නස් එකේ ඉන්නේ ඒගොල්ලෝ දන්නවා. දැන් ඉදිරියට ගාක් රටවල් වල මේ පෙට්‍රල් පාවිච්චි කරන එකට මේ වාහන හැමදේම පෙට්‍රල් ඩීසල් පාවිච්චි කරන එක අඩු කරන්න යන්නේ මේ වායු ගෝලයේ දූෂණය වෙන හින්දා. ඒ වගේම අපි මේ ගොඩබිම මුහුදේ නැව්වලත් 2050 වෙනකොට මුහුදේ යන හැම නැවක්ම යන්න ඕනේ LNG වලින්. දැනට ඒ නීතිය තියෙනවා ඇමරිකාව පැත්තේ. අපේ පැත්තට තාම දාලා නැහැ. මොකද ආසියාවේ අපිට LNG ගෑස් අඩු හින්දා ඒක අපිටත් එනවා. දැන් ඔබට මතක ඇති මේ මෑතකදී අපේ ලංකාවේ වරායට ආව ලෝකේ විශාලම කන්ටේනර් ෂිප් එකක්. 24000 කන්ටේනර්ස් ගෙනියන්න පුළුවන්. ඒ වගේ කන්ටේනර් ෂිප් තමයි දැන් යන්නේ. දැන් මම උදාහරණයකට කියන්නම්. දැන් මේ LNG බිස්නස් එක ආවහම මේකේ මේ අපේ රට පිහිටලා තින්නේ මේ නැව් මාර්ගය. අපේ රට තමයි මේ භූගෝලීය වශයෙන් අපේ රට හරිම වැදගත්. දැන් LNG බංකරෙන් මේ නැව් වලට LNG ගහන්න පුළුවන් තැනක් තමයි ලංකාව. මොකද ඊළඟ තැන ඇවිල්ලා සිංගප්පූරු. අරේ මගදී ගහලාම ටර්කි ඔය මිඩල් ඊස්ට් පැත්ත ඇරුණා වෙන තැනක් නැහැ. ඒකට මේක තමයි හොඳම තැන LNG බංකරින් වලට. එතකොට දැන් ලෝකේ එස්ටිමේට් කරලා තියෙනවා ඊළඟ අවුරුදු 5 ඇතුළත බිලියන් 20ක LNG බිස්නස් එක සිංගප්පූරුවට ලැබෙනවා. මොකද වෙන කවුරුත් නැහැ. එතකොට ඒකෙන් 10%ක් ලංකාව අල්ලගත්තොත් ඒ කියන්නේ බිලියන් 2ක් අවුරුද්දට. දැන් මේගොල්ලෝ හදන්නේ මේගොල්ලන්ට පුළුවන් එතකොට මෙතන FSRU එක ගෙනලා මෙතන කෙලින්ම LNG බිස්නස් එක පටන් ගන්න. එතකොට දැන් හුඟක් නැව් කැමති නෑ වරායට ඇවිල්ලා තෙල් ගහගන්න ඒගොල්ලන්ට ඕනේ යන ගමන්ම ගහගන්න. එතකොට මේ LNG තියෙනවා ship to ship. ඒක කරන්න පුළුවන්. ඒක. එතකොට බංකරින් වලින් මේගොල්ලන්ට එවලෙම බිස්නස් එක පටන් ගන්න පුළුවන්. එතකොට ඒකෙන් අඩුම වශයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන් භාගයක බිස්නස් එකක් හදා ගන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා LNG වලින්. ඒකට කියන්නේ ට්‍රකින්. ට්‍රකින් කියන්නේ අර නැවෙන් තව පොඩි නැවකට දාලා LNG හාබර් එකට ගෙනහම කොළඹ හාබර් එකේ මේ බවුසස් වලට ගහලා ගෙනියන්න පුළුවන්. ඒක තමයි ට්‍රකින් කියන්නේ. ට්‍රක්ස් තියනවා හදලා LNG ගෙනියන. එතකොට මේගොල්ලන්ට පුළුවන් රට වටේම තීන කර්මාන්ත ශාලා වලට කෙලින්ම LNG දෙන්න විදුලියයි කර්මාන්ත ශාලාව යන්න. දැන් අපි LPG වලින් කරන වැඩේ LNG වලින් කරන්න පුළුවන්. එතකොට හෝටල් වලට දෙන්න පුළුවන්. එතකොට හෝටල් වලට එහෙම වෙනකොට ලංකා විදුලි බල මණ්ඩලයේ බිස්නස් එක බහිනවා. ඕන කෙනෙක් කැමති කෙලින්ම Tamanට විදුලිය ගන්න පුළුවන් නම් LNG ප්ලාන්ට් එකක් ගහගත්තා. ඒක ලොකු දෙයක් නෙමෙයි.
ඒක මේගොල්ලන්ගේ බිස්නස් එකක් පෝටර් රීකෝ වල. මේගොල්ලන්ට ඒක එක්ස්පර්ටිස් තියෙනවා. ට්‍රක්ස් 10ක් ගෙනහම මේගොල්ලන්ට රට වටේටම අරින්න පුළුවන්. එතකොට LNG ට්‍රකින් වලින් මේගොල්ලන්ට අවුරුද්දකට හම්බ කරන්න පුළුවන් අඩුම වශයෙන් ඩොලර් මිලියන 60කට වැඩි. එතකොට අර බංකරින් වලිනුයි ට්‍රකින් වලිනුයි අර බලාගාරයට වැඩි සල්ලි හම්බ වෙනවා. ඊළඟ බලාගාරයෙන් අවුරුදු 3ක් යනවනේ. එතකන් තියෙන එක බලාගාරයි. ඒකට ඕනේ LNG පොඩ්ඩයි. හැබැයි මේගොල්ලෝ එන්නේ ඒකට නෙමෙයි. මේගොල්ලෝ එන්නේ බංකරින් වලටයි ට්‍රකින් වලටයි. ඒක තමයි ඉස්සරහට එන බිස්නස් එක. අපේ රටේ නැති වුණාට ඉන්දියාවේ LNG පාවිච්චි කරනවා. ඕස්ට්‍රේලියාවේ LNG පාවිච්චි කරනවා. ඉන්දුනීසියාවේ LNG පාවිච්චි කරනවා. මැලේසියාවේ LNG පාවිච්චි කරනවා. සිංගප්පූරුවේ LNG පාවිච්චි කරනවා ට්‍රකින්. වාහන වලට ගහනවා. වාහන යන්නේ. දැන් මේගොල්ලෝ මේ LNG බිස්නස් එකට ආවම ඒ ඔක්කොම අල්ල ගන්නවා. අපි ඔබතුමාට මතක ඇති මේ අපේ ලංකාවේ LPG වලින් වාහන ගියානේ. දැන් වාහන යන්නේ LNG වලින්. LNG නෙමෙයි මේකට කියන්නේ CNG. compressed natural gas. මේ එකම ටෙක්නොලොජි. ඒතකොට මේවා තමයි ඉස්සරහට එන බිස්නස්. දැන් මේගොල්ලෝ මේ අනාගතේ බලලා තමයි මෙතන ඇවිල්ලා ඉල්ලන්නේ අපිට මේ පොඩ්ඩක් දෙන්න මේ අපේ නැවතියාගෙන ඕගොල්ලන්ට අපි LNG ගෙල්ල දෙන්න ඕගොල්ලන්ගේ ඉලෙක්ට්‍රිසිටි හදාගන්න කියලා. දැන් අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ මේ බලාගාර හදලා ඉවරනකොට දැන් එක බලාගාරයකට මුල් ගාලා තිබ්බා. ඒක හදලා ඉවරනකොට තව අවුරුදු 3ක්වත් ඇයි මං හිතන්නේ. ඒකට මුකුත් මං හිතන්නේ තාමත් වෙලා තියෙනවා. එතකොට ඊළඟ බලාගාරයේ කොන්න ටෙන්ඩර් එකක් තියෙනවා. ඒ ටෙන්ඩර් එකත් ඇවිල්ලා මේනොත් තව අවුරුදු. එතකොට මේ බලාගාරය එනකොට තව හුඟක් කල් යනවා. හැබැයි මේගොල්ලන්ට බංකරින් වලිනුයි ට්‍රකින් වලිනුයි පටන් ගත්ත දවසේ ඉඳන්ම සල්ලි එනවා. එතකොට අපේ සල්ලි වලින්ම තමයි මෙතනින් හම්බ කරන සල්ලි තමයි මේක දිනු කරන්න දාන්නේ. ඒගොල්ලන්ට ඕනේ මෙතන අර SPM එක දාන්න පුළුවන්. ඒකයි FSR එකක් ගේන එක විතරයි. එතකොට මේගොල්ලන්ගේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක මම හිතන්නේ ඩොලර් මිලියන් 25ක්වත් නැහැ. මොකද FSR එක රෙන්ට් කරන්නේ මේ ලීස් එකට ගන්න. ඒක ගන්න බද්දට. එතකොට ඊළඟට දැන් මේගොල්ලෝ LNG සප්ලයි කරන්න පටන් ගත්තාම ලබන විදුලි බල මණ්ඩලෙට අපේ මන්නාරම් දෝණියේ ගෑස් වලට මොකද වෙන්නේ? මම ඒ ගැන දැන් ගාක් කල් ඉඳන් හැම රජයකම ඇමතිවරුන්ට මම කතා කරලා තියෙනවා. එංගලන්තෙන් ඉඳන් මෙහි ඇවිල්ලත් මම රිපෝට්ස් හදලා දීලා තිනවා. උංගා ඇමතිවරුන්ට මේක කරන්නේ කොහොමද කියලා. මේ දැන් ඉන්න ඇමතුමාට දීලා තියෙනවා. එතකොට දැන් අපේ තියෙන්නේ මන්නාරම් දෝණියේ ගෑස්. එතකොට දැන් පිටරට කම්පැනියක් ඇයි එන්නේ නැත්තේ අපේ මන්නාරම් දෝණියේ ගෑස් ගන්න? මම මේක රජවල් වලට පැහැදිලි කරලා දීලා දිනවා. කවුරුත් ඒවා කරන්න කැමතිුන්නේ නැහැ. මොකද දැන් ඔයිල් තිබුණා නම් තෙල් තිබුණා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් හාරලා නැව් වල දාගෙන ගෙනියන්න පුළුවන්. ගෑස් තිනකොට එන කම්පැනි කොහොමද මේක පාවිච්චි කරන්නේ? ඒගොල්ලෝ එහෙනම් මේක LNG වලට හරවන්න ඕනේ විකුණන්න ඕනේ. LNG ප්ලාන්ට් එකක් ගහන යනවා බිලියන් 3ක් විතර. ඉතින් කවුරුත් එච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඉන්නේ තාම දන්නේ නැහැ මන්නාරම් දෝණියේ කොච්චර ගෑස් තියෙනවද කියලා. ඒ වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකට හරියන්න ගෑස් තියෙනවද කියලා අපිට තාම නැහැ. අපි හිතනවා අපිට තියෙයි කියලා. හැබැයි අපිට ඒක පැහැදිලි කරන්න බෑ එන කම්පැනි එකට. එතකොට කවුරු හරි කම්පැනියක් මේ ලංකාවට ඇවිල්ලා ඔය ඉන්වෙස්ට්මන්ට් එක කරන්න මන්නාරම් දෝණියේ කවුද ගෑස් ගන්න ඕනේ? අපි ගෑස් ගන්න ඕනේ. ලංකා රජය තමයි මේ ගෑස් වල බය වෙන්න ඕනේ. එතකොට අපි ගෑස් වලින් ගත්තොත් මොකද අපිට කරන්න පුළුවන්? අපිට පුළුවන් විදුලිය හදන්න විතරයි. එතකොට අපේ කවුද කස්ටමර්? ලංකා විදුලි බල මණ්ඩලය.
එතකොට දැන් ලංකා විදුලි බල මණ්ඩලය ගෑස් ගන්න මේ කම්පැනිත් එක්ක අස්සම් කළොත් කිසිම ඔයිල් කම්පැනියක් මෙහෙ එන්නේ අපේ ගෑස් ගන්න. කවදා හරි ඒකත් මේගොල්ලන්ට තමයි අයිති වෙන්නේ. මොකද අපේ ගෑස් ගන්න බෑනේ මේකෙම තියෙනවනේ හැම බලාගාරයකටම ඒගොල්ලන්ගෙන් ගන්න කියලා ගෑස්. ඒක ලියලා තියෙනවා මේක. එතකොට අපිට කවදාවත් මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගන්න බෑ. ඒක ගන්න පුළුවන් මේගොල්ලන්ට විතරයි. මේගොල්ලෝ ඒකත් ගන්නවා. අපේ සල්ලිම හම්බ කරලා ඊළඟට මේගොල්ලෝ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ටික අරගෙන ඒක අපිටම විකුණනවා. ඊළඟට ඒ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් LNG කරලා පිටරට විකුණනවා. අපේ ලංකාවට මොනවද මේකෙන් ලැබෙන්නේ? ඒකයි. එතකොට මේ එන්නේ මේ අපේ බලාගාර වලට LNG ඕනේ හරි පොඩ්ඩයි. දැන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් හැදුවා ඒ ටෙන්ඩර් එක මෙන්න මෙච්චරයි පොත්තෝගේ. මේක මෙච්චරයි. හරි ඒ පොත්තෝගයක් හැදුවා. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුව වියදම් කරලා ඕස්ට්‍රේලියාවෙන් එක්ස්පර්ට්ස්ලා ගෙල්ලා LNG අවුරුදු 2ක් ස්ටඩි කරලා හදලා ඒගොල්ලෝ මේවා කළේ ඒගොල්ලන්ගේ long term generating plan එකට. ඒගොල්ලෝ කිව්වේ මෙතනට ගේන්න ඕනේ නැවේ සයිස් එකයි ඒකට යන වියදමයි ඒ ඔක්කොම ඒ ડોකියුමන්ට් එකේ තියෙනවා. මේගොල්ලන්ගේ ඒ මොකුත් නැහැ. මේගොල්ලෝ කළේ මොකද්ද? ඒ ටෙන්ඩර් එකට ආපු ડોකියුමන්ට්ස් හොරකම් කරලා ඒකේ තියෙන ප්‍රයිස් බස් බැලුවා. ඒකේ තියෙන ප්‍රයිස් බලලා මේකට දානවා. ඉතින් ඒකත් ඇයිලා දූෂිත වැඩක්. කාගේවත් ইনফර්මේෂන් අරගෙන මේක කරන්න බෑනේ. හරි ඒකත් කරලා තියෙනවා. එතකොට මේක තමයි සාරාංශය. දැන් මම ඔබතුමන්ලාගේ දැනගැනීම පිණිස කියන්නම්. දැන් සිංගප්පූරුව මේ මෑතකදී සිංගප්පූරුවේ LNG තියෙනවා. සිංගප්පූරුවේ LNG පටන් ගන්න හුඟක් කල්. ඒගොල්ලන්ගේ ලොකු ෆැසිලිටියක් හදලා තියෙනවා. මොකද මම සිංගප්පූරුවේ වැඩ කරලා තියෙනවා. මම මේ පැත්තේ මැලේසියාවේ මම වැඩ කරලා තියෙනවා. මම ඉඳලා ඒ සම්බන්ධව හොඳට දන්නවා. මැලේසියාවෙත් LNG තියෙනවා. දැන් සිංගප්පූරුව LNG බිස්නස් එක කරන්නේ කාගෙන් කරන්නේ? සිංගප්පූරුව රජයෙන් කරන්නේ. ප්‍රයිවට් කම්පැනි නෙමෙයි. රජයෙන් සමාගමක් පිහිටවලා ඒ සමාගම කරන්නේ තනියම නෙමෙයි. ලෝකේ හොඳම කම්පැනි ෂෙල් කම්පැනි එක අල්ලගෙන. මොකද ෂෙල් කම්පැනියේ තියෙනවා තෙල් නැව්. ඒවට LNG ගහන්න පුළුවන්. දැන් ඔබතුමාලට මම කියන්නම්. දැන් සිංගප්පූරුවේ LNG බිස්නස් එක පටන් අරන් LNG ගහනවා. දැන් මේ ඊයේ පෙරේදා මම දැක්කා මේ නිවුස් මේ කියනකොට ඒගොල්ලෝ කන්ටේනර් 15000ක් තියෙන ගෙනියන නැවකට ඒගොල්ලෝ LNG ගහුවා. කොච්චරද LNG වල මිල? මිලියන 3යි. එක වොයේජ් එකකට දවස් 30ක් පාවිච්චි කරන්න නැවට මිලියන 3ක LNG ගහන්න ඕනේ. අපේ වරායට කොච්චර නැව් වෙනවද? ඒ නැව් වලට LNG ගහන්න කොච්චර මුදල්ද? මේ බලාගාර වලට LNG විකුණනට වැඩි ලොකු ලාභයක් තියෙනවා. මේ බලාගාර වලට වැඩිය ලංකාවේ තියෙන ට්‍රකින් වලින් හම්බ කරන්න පුළුවන් මේ කම්පැනිට. මොකද එක බලාගාරයි තියෙන ඊළඟ එකනට තව අවුරුදු 3ක් යනවා. එතකන් කොච්චර මේගොල්ලන් හම්බ කරන්න පුළුවන්? ඉස්සෙල්ලම බංකරින් වලින් පටන් ගත්තාම දැන් ඊළඟට ප්‍රධානම කාරණේ මේ රීඑක්ස්පෝර්ට් කියන එකේ මේක වචන තුනයි මේකේ තියෙන්නේ. මේක උගාත් ඒගොල්ලෝ මේක කියවන්නේ නැහැ. We are necessary to re-export LNG. ඒක හරි භයානකයි ඒ වචන තුන. Re-export. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? මාලදිවයින්ට LNG ඕනේ. මාලදිවයිනේ ලොකු ඉල්ලුමක් තියෙනවා LNG වලට. අපි තමයි ළඟම ඉන්න රට. අපේ වරාය අධිකාරිය දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මට මතකයි ඒගොල්ලොත් LNG බංකරින් බිස්නස් එක කරන්න ආණ්ඩුවෙන් ඉල්ලුවා සහයෝගය. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් රිපෝට් එකේ තිබුණා මාලදිවයිනට විකුණන්න. දැන් මේගොල්ලෝ අහම ඉස්සෙල්ලාම කරන්නේ මේ FSR එකෙන් රීඑක්ස්පෝර්ට් කියන්නේ මෙතනින් මාලදිවයිනටත් විකුණනවා.
මාලදිවයිනේ දැන්ට පාවිච්චි කරන්නේ LPG. LPG විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. අපිට වැඩිය. ඒ LPG storage facilities තියෙනවා ලොකු. මොකද මේ හෝටල් වලට හැම එකටම LPG. මොකද පොඩි දූපත් තියෙන්නේ. ඒ දූපත් වල ලොකු විදුලි බලාගාර හදලා වැඩක් නැහැ. ඉතින් මේ LNG වලින් LPG වලින් යන ඒක තමයි ඒගොල්ලන් ලේසි ජෙනරේටර්. ඉතින් හැමතැනම හෝටල් වල හැමතැනම ඒගොල්ලෝ LPG පාවිච්චි. දැන් ඒක LNG වලට හැරෙවොත් මාලදිවයිනට මෙහි ඉඳන් LNG අරින්න පුළුවන්. එතකොට ඒ බිස්නස් එකත් මේ කම්පැනියට. ආන්නේ ඒකයි. දැන් මම කියන්නේ මේ LNG බිස්නස් එක අපි කරනවා නම් අපි කරන්න ඕනේ long term thinking අනුව forward planning. අපි මේක කරන්න ඕනේ CPC එක. Ceylon Petroleum Corporation තමයි ඉස්සර මේ රටේ හයිඩ්‍රෝකාබන් ගැන අයිතිය තියෙන්නේ. එතකොට මනා බේසින් එකත් අයිති වෙන්නේ අන්තිමට CPC එකට තමයි ඒක ඒව ගන්න වෙන්නේ. මොකද මේ ඔක්කොම බලශක්තිය මහතන්සියට දෙන්නේ. එතකොට මේ බිස්නස් එක කරනවා නම් පළමුවෙන්ම ඉන්න ඕනේ CPC එක. ඒගොල්ලෝ තමයි LNG ආනයනය කරන්න ඕනේ. ඊළඟට Sri Lankan Port Authority. ඒගොල්ලෝ තමයි බංකරින් පිටරටට විකුණනවා නම් මෙහෙන් LNG විකුණන්න ඕනේ SLP එක මාර්ගයෙන්. රට ඇතුලේ බලාගාර වලට විදුලි බල මණ්ඩලය. එතකොට රට ඇතුලේ ට්‍රකින් විශේෂයෙන්ම විදුලිය නිපදවන්න නම් ඒක යන්න ඕනේ ලංකා විදුලි බල මණ්ඩලය. එතකොට මේ ආයතන තුන තමයි සම්බන්ධ වෙලා මේක long term මේක තමයි අනාගතය. එතකොට අපේ ගෑස් හම්බුන දවසක අපිට පුළුවන් ඒ ගෑස් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න. අපේ ගෑස් උත් අපිට ඉක්මනට ගන්න පුළුවන්. මම මේ හදලා තියෙන ප්‍රොපෝසල් එකක් මම දීලා තියෙනවා. අපේ ගෑස් අපිට ගන්න පුළුවන් අවුරුදු 3. ඒකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනෙත් නැහැ. මම ඒවැ වැඩ කරපු කෙනෙක්. ඒ ප්‍රොජෙක්ට්ස් වල මම වැඩ කරලා තියෙනවා රටවල් 20ක ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. මම නෝර්වේ වල ප්ලැට්ෆෝම්ස් හදුවා, එංගලන්ත ප්ලැට්ෆෝම් මම 1974 ඉඳන් වැඩ කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේක. හරි මේක කරන්න පුළුවන් ක්‍රම. හැබැයි අපේ තියෙන ඕනේ මේකට කමිට්මන්ට් එකක්. ඒ කමිට්මන්ට් එකක් තියෙන රජයක් එන්න ඕනේ. ඒ කමිට්මන්ට් එකක් තියෙන රජයක් ආවොත් තමයි මේ වගේ දෙයක් අපිට ඉස්සරහට කරන්න පුළුවන්. නැත්තම් හැමදාම මේ එන දේශපාලඥයෝ කල්පනා කරන්නේ අවුරුදු 5යි. ඔබතුමාලා ඔක්කොම දන්න එක මම කියන්න ඕනේ නැහැ. මේ අවුරුදු 5 කොහොමද සල්ලි හම්බ කරන්නේ? ඊළඟ අවුරුදු 5 ඉලෙක්ෂන් එකේ දිනා ගන්න. එතකොට මේ ජීවිසුම අනුව මම කියන්නේ කරනවා නෙවෙයි මට මෙතන තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ probability. possibility එකක් තියෙනවා. ආචාර්ය මේ කම්පැනියට දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙලා අර මේ ඔක්කොම පර්මිට්ස් අරගෙන බංකරින් බිස්නස් එක අරගෙන ඒගොල්ලන්ගේ පොලිටිකල් කැම්පේන් එකට ආධාර කරන්නේ. පුළුවන් නේ? එතකොට එහෙම ආධාර කළොත් මේ කම්පැනිය අවුරුදු 3ක් යනකොට කොච්චර හම්බ කරලා ඇත්තේ බංකරින් වලින්? අඩු ගානේ බිලියන් 2ක්. ඩොලර් බිලියන් 2ක්. ඔය බිලියන් 2කින් 10% කියන්නේ කීයද? ඩොලර් මිලියන් 200ක්. ඉතින් මම ඒ රුපියල් වලට හරවන්නේ නැහැ. ඔබතුමාලා රුපියල් වලට හදලා කල්පනා කරලා බලන්න. ඡන්දයක් කරනකොට සාමාන්‍යයි ඩොලර් මිලියන් 200ක් 300ක් තියෙනවා නම් කොහොම කරන්න බැරිද කියලා නේ. එතකොට දැන් මේ සමාගම ආවොත් අපේ ලංකාවේ ඉඳගෙන මේගොල්ලෝ බංකරින් බිස්නස් එක පටන් ගන්නවා. ඒ බංකරින් බිස්නස් එක ඉස්සරහට යනකොට තවත් දියුණු වෙනවා. මොකද ලෝකේ 2050 වෙනකොට හැම නැවක්ම යන්න ඕනේ LNG වලින්. එතකොට අපි ඉන්නේ shipping lane එකේ. එතකොට අර සිංගප්පූරුවත් එක්ක කම්පීට් කරන්නේ අපි විතරයි. ඉතින් මෙතන ඊළඟ අවුරුදු 5 දී බිලියන් 20ක් එනවා කියලා
එස්ටිමේට් කරලා තියෙනවා සිංගප්පූරු වලට. මොකද කවුරුත් නැහැ වෙන. ඉතින් අපේ ලංකාවේ කවුරු හරි පටන් ගත්තොත් ඕකෙන් 10%ක් හරි ගන්න පුළුවන් නේ. අපි ඉනිෂියබල් එන්නේ අපිටත් නැව වෙනවනේ. එතකොට අපි සිංගප්පූරු වලට වැඩි පොඩ්ඩක් අඩුවෙන් ගියොත් LNG දැන් මේ කම්පැනියට අඩුවෙන් LNG ගන්න පුළුවන්. මොකද මේගොල්ලන්ගේ minutes of meetings තියෙනවා බලන්න. හරි මේගොල්ලන්ගේ නිව්යෝක් වල ඒ කම්පැනියේ කතා කරපු minutes of meetings තියෙනවා. ලංකාව වගේ නෙමෙයි ඒ රටවල බිස්නස් කරනකොට ඒක ඔක්කොම පබ්ලිෂ් කරන්න ඕනේ. ඒවා රහස් නෙමෙයි. ඉන්වෙස්ටර්ස්ලට දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ෆෝවර්ඩ් ප්ලෑනින් ඔක්කොම ඉන්වෙස්ටර් මොකද ඉන්වෙස්ටර් සල්ලි දානවා නම් දැන් මේ රටේ විතරයි මහ ජනතාවගේ වලත් වග කියන්නේ නැතුව හොරෙන් කරන්නේ. එහෙ ඉන්වෙස්ටර්ස්ලට කරන්නේ කියන්න ඕනේ. මේ කම්පැනියේ මැනේජින් ඩිරෙක්ටර්ස්ලට ඉන්වෙස්ටර්ස්ලට කිව්වා එයාට LNG ගන්න පුළුවන් ඩොලර් 3 ගානේ කැමරොන් වලින්. එතකොට මෙහාට ගේන්න අපි කියමු තව ඩොලර් එකක් දාමු shipping charges. එතකොට මෙහාට එනකොට ඩොලර් 4යි. අපි කියමු ඩොලර් 4.50යි කියලා. අපිට 10ට විකුණනකොට කීයද ලාභේ? කීයද ලාභේ? මොකද මේකේ තියෙන්නේ අපිට 10ට විකුණනවා කියලා. මේ ඇග්‍රීමන්ට් එක අපි සයින් කරන්නේ ඩොලර් 10ට ගන්න. මේ ප්‍රයිස් ෆෝමියුලා ඔක්කොම පැත්තක දාන්න වෙනවා. මොකද ඒක තියෙනවා ඔබලා මේකේ. ඩොලර් 10ට ගන්නවා කියලා. එතකොට අපි ඩොලර් 10 ගානේ ගන්නකොට දැන් ඒ කම්පැනිය මේ ඇග්‍රීමන්ට් එක අරන් ගියාම එයාට FSR එකක් ගන්නත් පුළුවන්. මොකද තව කම්පැනිස් ඉන්නවා බලාගෙන බිස්නස් කරන්නේ. මේක වෙන්නලා ගන්න පුළුවන්. මම කියන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට ඔය මේක බිස්නස් කරන්න හැටි. මොකක් ඒගොල්ලෝ දන්නවනේ. එතකොට LNG මෙහාට එන්නේ අඩුවට නම් බංකරෙන් වලින් අඩු කරන්න පුළුවන් නේ. ඒතකොට සිංගප්පූරුව අන්ඩර්කට් කරන්න පුළුවන්. සිංගප්පූරුවේ LNG ප්‍රයිස් එකත් මෙහි ඉඳගෙන අන්ඩර්කට් කරන්න පුළුවන්. හරි. ඉතින් ලංකාවට හොඳයි. හැබැයි ලංකාවට ඩොලර් එන්නේ නැහැ නේ. මේ ඩොලර් ඔක්කොම යනවනේ පිට. මේක ලංකාවට එන්නේ නැහැ. මොකද මේ ඇග්‍රීමන්ට් එකේ නෑ ලියලා බංකරින් වලින් අපිට සල්ලි දෙනවා කියලා නේ. මේක කියලා දිනනවා රීඑක්ස්පෝර්ට් කරන්න දෙන්න කියලා. හැබැයි ඒකෙන් අපිට සල්ලි හම්බ වෙනවා කියලා කියලා නෑ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් FSR මේ ෆැසිලිටි එකක් ගේන්න දැන් ලෝකේ නැව් හදනවා එක සයිස් එකට. දැන් කොරියාවේ දැන් කිව් එකක් මේ පොලිමත් තියනවා LNG නැව් හදන්න. කටා වලින්ම දීලා තියනවා ඕඩර් එකක්. ඒක නැවක් ඒවට කියන්නේ QMax කියලා. ඒක නැවක ධාරිතාව ඇවිල්ලා ලක්ෂ 2.5කට වැඩි මෙට්‍රික් ටන් කැපැසිටි. ඉතින් මේ LNG දැන් ගේන නැව් තියනවා ලක්ෂේ ඉඳන් ලක්ෂ 2.5 නිකන් සයිස් එක. ලක්ෂ 2.5ක නැවක් කියලා මෙතන දැම්මොත් කොහොමද බිස්නස්? මොකද LNG තමයි ඉස්සරහට අනාගතය. මොකද අපි තාම හයිඩ්‍රජන් අපි තාම ටෙක්නොලොජි එකේ යන. එතකොට සෝලාර් එනර්ජි ඒවා තාම දියුණු වෙලා නැහැ. LNG තමයි පෙට්‍රල් ඩීසල් වලට තියෙන එකම විසඳුම. දැන් LNG වලට උගා රිසර්ච් කරලා වාහනයන් හදලා තිනවා. ඉලෙක්ට්‍රික් මේව ගන්න උගා දේවල් වලට LNG පාවිච්චි කරන්න පුළුවන් CNG LNG. ඊළඟට විශේෂම දේ තමයි මේ කම්පැනියට පුළුවන් දැන් මම කියන්නේ ට්‍රකින් කියලා. මේ ට්‍රකින් බිස්නස් එක ගත්තොත් හැම අපි කියමු මේ ඉලෙක්ට්‍රික් එකම ට්‍රකින් ඩිපෝ එකක් දැම්මයි කියලා. ඒකේ ඒජන්ට් දාන්න පුළුවන් නේ ඒගොල්ලන්ගේ හිතවතේ. නේද? දැන් සාමාන්‍ය මේ മന്ത്രിවරුනේ ඒවා ගන්න. මොකක් හරි දිනවනම්. එතකොට ඒ හැම ඉලෙක්ට්‍රික් එකකම ට්‍රකින් ඩිපෝ එකෙන් ගිහිල්ලා ට්‍රකින් ඩිපෝ එකක් දැම්මම LNG. එතනින් LNG බෙදා හරින්න පුළුවන් ඒ අවට දීනියවට. එතකොට මේ LNG වලින් අපිට උයන්න පුළුවන්. එතකොට පයිප් ගෑස් එනවා ගෙදරට. දැන් ඉන්දියාවේ
බංග්ලාදේශ වල දැන් උගක් කලින් නම් ස්වභාවික වායු වෙනවා පයිප් ටික ගෙදරට. දැන් ඉන්දියාවේ ආණ්ඩුවෙන් සහනාධාර දෙනවා LPG ගන්න නැත්තම්. LPG ගන්න එපා කියලා ඒගොල්ලෝ කියන්නේ මොකද LPG වලට වැඩිය LNG හොඳයි. පරිසර හිතකාමී ඊළඟට ඒකේ මේ මොකක්ද කියන්නේ අනුතුරුදායක නැහැ. පේනවනේ අද ගෑස් LPG අද අපිට වෙලා තින්නේ පුපුරන එක. LNG ගලා නම් ඕක නැහැ. පුපුරන්නේ නැහැ. හරි ඔය වගේ. ඉතින් දැන් ඒ රටවල් වල දැන් එංගලන්තේ ඇමරිකාවේ ඒ හැම රටකම ගෙදර උයන්නේ නැචරල් ගෑස් වලින්. දැන් එංගලන්තේට නැචරල් ගෑස් එන්නේ නෝර්වේ වලින් ඉඳන් ලන්ඩන් වලට. මොකද එංගලන්තේට මදි. දැන් එක නෝර්වේ එක ෆීල්ඩ් එකක් දිනු කරලා මේ ඔයිල් ගෑස් ෆීල්ඩ් එකක් ඒකේ පයිප් එකෙන් කෙලින්ම එන්නේ ගෑස් ලන්ඩන් වල ගෙවල් වලට. ඒ පයිප් එක දිගයි කිලෝමීටර 1200ක්. දැන් රෂ්‍යාවෙන් ගෑස් එවනවා යුරෝපෙට ජර්මනි වලට. ඒ පයිප්ලයින් එක දෙකයි කිලෝමීටර් 2000. එතකොට ඉස්සරහට මුළු යුරෝපෙටම ගෑස් එවන්නේ රෂ්‍යාවෙන්. දැන් අද ජපානයේ ඉන්වෙස්ට් කරලා තිනවා රෂ්‍යාව වල ආර්ක්ටික් එකේ තිනවා හරියට ගෑස්. ජපානයේ එක ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරලා තිනවා බිලියන් ඩොලර් 26ක්. බිලියන් ඩොලර් 26ක් එක ප්‍රොජෙක්ට් එකකට. ජපානයේ තමයි උගාක් රටවලින් කොරියාවයි ජපානයේ තමයි LNG ගන්න. ඕස්ට්‍රේලියාවේ උතුරේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල ඩාවින්නේ පැති වල තියෙනවා විශාල LNG ප්‍රොජෙක්ට් එකක්. ඒකට සම්පූර්ණයෙන්ම ඉන්වෙස්ට් කරලා තියෙන්නේ ජපනීස් කම්පැනිස්. ඒ LNG ඔක්කොම යන්නේ ජපාන් වලට. දැන් ජපාන් ගිහිල්ලා රෂ්‍යාව වල ඉන්වෙස්ට් කරලා තියෙනවා 26 බිලියන්. ඒකට කියන්නේ ආර්ක්ටික් 2 කියලා. ඒකේ -15 වැඩ කරන්නත් බෑ. -15 සීතල. මූද අයිස් වෙනවා. ඒ මූදේ තියාගෙන මේගොල්ලෝ ඉතින් රෂ්‍යාව වල තියෙනවා හරියට ගෑස්. දැන් අපිටත් පුළුවන් රෂ්‍යාව වලින් ගෑස් ගන්න. අපිට පුළුවන් කටාර් වලින් ගෑස් ගන්න. අපිට පුළුවන් ඉන්දුනීසියාවෙන් ගෑස් ගන්න. අපිට පුළුවන් මැලේසියාවෙන් ගෑස් ගන්න. ගෑස් මේ LNG ගන්න ඕන තරම් දැන් තියෙනවා. හරි දැන් අප්‍රිකාවේ හැම රටකම වගේ දැන් මුහුද අයිනේ තියෙන රටවල් ඔක්කොම එම ගෑස් ඔයිල් හම්බෙලාදී දැනට රටවල් 4ක් LNG නිෂ්පාදනය කරනවා. මේ එක රටකින් තමයි මේගොල්ලෝ ගේන්න හදන්නේ කැමරූන් වලින්. හැබැයි ඉස්සරහට ඇංගෝලා ලයිබීරියා ඔය වගේ ගැබෝන් ඔය වගේ ඔක්කොම රටවල් දිගටම දැන් ගෑස් හම්බෙලා ඒගොල්ලෝ ගන්නවා ගෑස්. ඒ ගෑස් ඒගොල්ලෝ විකුණන්න ඕනේ. එතකොට දැන් අපිට ගෑස් සුලභ වෙනවා. LNG ප්‍රයිස් එක බහිනවා. ආසියාවට තියෙන ප්‍රයිස් එක බහිනවා ඇෆ්‍රිකාවෙන් ඉඳන්. එතකොට අපිට පුළුවන් ඇෆ්‍රිකාවත් එක්ක ඇෆ්‍රිකාවෙන් ගන්න. ඊළඟ එක තමයි අපේ ලංකාවේ අපි මේ LNG බිස්නස් එක කරනවා නම් අපි අමතක කරන්න හොඳ නෑ ජපානය. අපි අමතක කරන්න හොඳ නෑ ඉන්දියාව. මොකද ජපානය තමයි මේවට ඉන්වෙස්ට් කරන්නේ. මොකද අපේ මන්නාරම් ද්‍රෝණියේ කවදා හරි ගෑස් අපි ගත්තොත් අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ගෑස් තිබුණොත් අපි කාටද ඕක විකුණන්න ඕනේ? අපි කාට හරි විකුණන්න ඕනේ. එතකොට අපේ බය වෙන්නේ ඉස්සෙල්ලම ඉන්දියාව. ඊළඟට ජපානය. ඒගොල්ලන්ට තමයි අපේ ගෑස් අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ දෙන්න තමයි අපේ ඉස්සරහට ඉන්න ගණුම්කාරු. අපි ඒගොල්ලොත් එක්ක දැම්මම එකතු වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ මනා බේසින් එක ආයෝජනය කරන්න. අපිට ඕනවට අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට වැඩි ගෑස් තිබුණොත් අපි ඕගොල්ලන්ට විකුණන්න. ඉන්දියාවට එනර්ජි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒක තමයි ඉන්දියාව අපේ නැගෙනහිර වෙල්ලේ ඔය ඔක්කොම අදානිලා ගිහිල්ලා එක දේවල් කරන්නේ. මොකද මන්නාරම් තෝණියේ තියෙන ගෑස් ඉන්දියාවට අවශ්‍යයි. මොකද එතන ඉඳන් පයිප්ලයින් එකක් දාපුවම කෙලින්ම ඊයේද 40ක් නේ වැඩි වුණොත් 40 පයිප්ලයින් එකක් එච්චර දෙකක් පියගන්න නෙමෙයි. එතකොට ඉන්දියාවට
ගෑස් ගන්න පුළුවන් ලංකාවේ. එතකොට ඔය අපේ තියෙන ගෑස් නිධිය මම ඒ ගැනත් යමක් කියන්න ඕනේ. ඔය ගෑස් නිධිය පටන් ගත්තේ කොහොමද? ඔය ගෑස් නිධිය පටන් ගත්තේ මම ඕකට මුල්ලා 2000 ඉඳන්. මම එක සැරයක් ලංකාවට ඇවිල්ලා කිව්වා ඇමතිව ඔය දේශපාලඥ නායකයන්ට ලංකාවේ තෙල් ගෑස් තියෙනවා මේක මොනවා හරි කරන්න කියලා. මේක මට රිපෝට් එකක් හදලා දෙන්න කිව්වා. මම රිපෝට් එකක් හදලා දුන්නා. ඒ රිපෝට් එක කෙනෙක් ඇඩියට අන්තිකා කුමාරතුමි මැතිණියට එයා තමයි ඒකට ජනාධිපති. එතුමිය තමයි මේකට ඉස්සෙල්ලාම අත ගැහුවේ සීරියස්ලි. අපිට ඇමරිකාවෙන් හම්බුණා $5 billion grant එකක් පළවෙනි සර්වේ එකට. ඒ පළවෙනි සර්වේ එක කරලා ඉවරනට පස්සේ UNP ආණ්ඩුව ආවා. UNP ආණ්ඩුවේ හිටියේ කරු ජයසූරිය මහත්තයා පෙට්‍රෝලියම් කෝපරේෂන් එක බාරගත්තා. මම එතුමාටත් කියලා තිබුණා මේක ගැන බලන්න ලංකාවේ තියෙනවා කියලා. එතුමා තමයි පළවෙනි සර්වේ එක පටන් ගත්තේ නෝවේජියන් කම්පැනියක් එක්ක. ඒ සර්වේ එක අපිට තහවුරු වුණා ලංකාවේ තියෙනවා කියලා. මම ආරම්භ දුන්නේ. ඊට පස්සේ ඒ රජය ගියා අලුත් රජයක් ආවා. එතකොට තමයි මැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ආර්ථික කළමනාකාර ඇමති වෙලා ඉඳිද්දී මේක පටන් ගත්තේ. ඊට පස්සේ පෞසි මහත්තයා තමයි මේක ඇමති වෙලා හිටියේ. ඔන්න අස්සංකලා ගිවිසුමක් ඉන්දියාවේ කේන් කියලා කම්පැනියක් එක්ක මේ ගවේෂණ කරා. ඒ කේන් කියන කම්පැනිය ස්කොටිෂ් කම්පැනියක්. ඇබඩීන් වල මම දන්නවා ඒක මාත් ඇබඩීන් වැඩ කරනකොට මම ඔය කම්පැනිත් එක්ක අපි ගනුදෙනු කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි 2008 අපි අස්සම් කළේ කොන්ට්‍රැක්ට් එක 2011 තමයි ඒගොල්ලෝ ආවේ මෙහි ගෑස් හොයන්න. මොකද එතකන් ඒගොල්ලොන්ට ඉන්දියාවේ හරියට බිස්නස් තිබුණා. ඒ කම්පැනිය පොඩි කම්පැනියක් ඉන්දියාවට ඇවිල්ලා බිලියන් ගාණක් හම්බ කළා ඒගොල්ලෝ ඉන්දියාවෙන් සල්ලි ගෙනියන්න හදනකොට ඉන්දියන් ආණ්ඩුවේ ඒක තහනම් කරලා ඒගොල්ලන්ගේ බිලියන් එකක් ඉම්පවුන්ඩ් කළා. ඒක මේ ලැබුණේ ඊයේ පෙරේද මේ ඊයේ සති කීපයකට ඉස්සෙල්ලා ඒක ඒගොල්ලන්ට ලැබුණා. හැබැයි ඒගොල්ලෝ ඉන්දියාවෙන් ගියා. එතකොට ඒ කම්පැනිය විකුණුවා තවත් ඉන්දියන් කම්පැනියකට වේඩාන්ට් කියලා. ඒ වේඩාන්ට් කියන කම්පැනිය තමයි ගත්තේ. එතකොට මේ මැනා බේසින් එකේ ඔක්කොම ඩේටා මේව කළේ ඒ ඉන්දියන් කම්පැනි එක. 2011න් පස්සේ අද වෙනකන් ඔතන මුකුත්ුනේ නැහැ. එතකන් ඉඳන් එදා ඉඳන් අද වෙනකන් හිටපු ඇමතිවරු ඔය එතන තියෙනවා ආයතනයක් PRDS කියලා Petroleum Resources Development Secretariat කියලා. ඒක තියෙන්නේ සෙලින්කෝ බිල්ඩින් එකේ. එතන ඉන්නවා අපේ ඉංජිනේරුවෝ, එතන ඉන්නවා DG කෙනෙක්, ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙක්. ඒක එතන හැමදාම මේගොල්ලෝ ටෙන්ඩර් කෝල් කළා. පිටරට කම්පැනිස් වලින් ඇවිල්ලා ගවේෂණ කරන්න. මම තම කිව්ව හැම වෙලේම එන්නේ නැහැ කම්පැනියක්. ඕගොල්ලෝ කමිට් කරන්න ඕනේ හම්බුනොත් ගෑස් අපි ගන්නවා කියලා. එහෙම නැත්නම් කම්පැනියක් එනවද මේ නිකන් සල්ලි වේදම් කරන්නේ? අද වෙනකන් ඒගොල්ලන්ට දැන් ටෙන්ඩර් කීපයක් දැම්මා. හරි 2012 දැම්මා, 2014 මේ මෑතකින් දැම්මා. දැන් ඔතෙන්ට එනවා සමහර ඒගොල්ලෝ නිකන් අර වීලින් ඩීලින් කියන්නේ අපි පර්මිට් එක අරගෙන ගිහිල්ලා විකුණන. අන්න ඒ වගේ කම්පැනිස් එනවා. එහෙම නැතුව මේ පිළිගත් තෙල් සමාගම තාම ආවේ නැහැ. පිළිගත් තෙල් සමාගම එන්නේත් නැහැ. ඒක මම දන්නවා. මොකද මම තෙල් සමාගම වල වැඩ කරපු කෙනෙක්. මම වැඩ කරලා තියෙනවා Shell සමාගමත් එක්ක, මම වැඩ කරලා තියෙනවා Exxon එක්ක, මම වැඩ කරලා තියෙනවා BP එක්ක. ඒ සමාගම් වැඩ කරනකොට මේ රජයකට වැඩි නීති තියෙනවා ඒක ඇතුලේ. ඒගොල්ලෝ ඒ නීති මොකද ඒගොල්ලන්ගේ බිස්නස් ඇවිල්ලා බිලියන් ඩොලර්. හරි. ඒ සමාගම වල ආදායම ඇවිල්ලා මේ අපේ රජයකට වැඩි විශාල ආදායමක්. ඉතින් ඒ කම්පැනිය මොකක් හරි රටක ඉන්වෙස්ට්මන්ට් එකකට යනවා නම් ඒගොල්ලෝ මුගක් ස්ටඩි කරලා බලනවා ඒ රටේ දේශපාලන තත්ත්වය ඊළඟ මේක කරන්න පුළුවන්ද? එහෙම බැලුවාම අපේ ලංකාවට එන්නේ නැත්තේ
හේතුව මම කියන්න ඕනේ ඔබතුමාලා දන්නවා. හරි කිසිම වැදගත් කම්පැනිස් මෙහි ඉන්වෙස්ට් කරන්න ඉන්නේ නැත්තේ මේ ආවම තියෙන කරදර දන්නව දේශපාලඥයෝ. ඉතින් ඒවට ඒ කම්පැනිස් කැමති වෙන්නේ නැහැ. පොඩි කම්පැනිස් තියෙන ඒවට කැමති ඒගොල්ලෝ යනවා අප්‍රිකාවට. ඉතින් අප්‍රිකාවේ ඊළඟට ඉන්වෙස්ට් කරන පොඩි කම්පැනිස් ඒගොල්ලෝ දෙල් වාගෙන ඒගොල්ලෝ ලොකු කම්පැනි එකට ඒක විකුණනවා. දැන් ඔය මෙහි අපිට කරපු කේන් කම්පැනිය ඒගොල්ලෝ විශාල ෆීල්ඩ් එකක් වාගත්ත සුඩාන. ඒක ඒගොල්ලෝ BP එකට විකුණනවා. අන්න ඒ වගේ කම්පැනිස් ගිහිල්ලා ලෝකේ වාගන්න. එතකොට අපේ රටට එන්නේ නැත්තේ අපේ තියෙන මේ සංස්කෘතිය හින්දා. මේ බිස්නස් සංස්කෘතිය. එතකොට දැන් අපි දැනගන්න ඕනේ අපිට තියෙන කරන්න පුළුවන් දේවල් මේ LNG බිස්නස් එකත් එක්ක අපේ ලංකාවට මොනවද කරන්න පුළුවන් ඉස්සරහට. මොකද මේක අපි ඇමරිකාවට දුන්නොත් ඇමරිකාවේ කම්පැනි ඇමරිකන් පුරවැසියෝ සල්ලි හොයාගෙන යයි. ලංකාවේ පුරවැසියන්ට මේකෙන් ලැබෙන දේ බොහොම අඩුයි. එතකොට දැන් මේ ගිවිසුමේ තව වගන්තියක් තියෙනවා. මම දන්නේ ලෝකේ කොහෙවත් මම නම් දැකලා නැහැ මේ වගේ කොන්ට්‍රැක්ට් එකකට මේ වගේ වගන්තියක් දානවා. මේ වගන්තියේ තියෙනවා සැන්ක්ෂන්ස් කියලා. ඔබතුමාලා අහලා ඇති සැන්ක්ෂන්ස්. සැන්ක්ෂන් කියන්නේ සම්බාධක. එතකොට මේ කම්පැනි හැමතැනම දීලා තින්නේ මේ ඒගොල්ලන්ගේ කම්පැනියට ෆේවර් එක වෙන විදියට වැඩේ කරන්න කියලා. හැමතැනම ලියලා තියෙනවා. In favor of the buyer. හැම එකම in favor. එතකොට අපි ඒගොල්ලන්ට ෆේවර් එකට නොකළොත් ඒගොල්ලෝ අපිත් එක්ක ආරවුලක් ඇති කරගත්තොත් ඒක ඇමරිකන් කම්පැනියක් හින්දා අපිට ඇමරිකන් සම්බාධක දාන්න පුළුවන් කියලා අපි වස්සම් කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒකට දාලා දිනවා EU එකක්. යුරෝපා කොහමද? එතන තියෙනවා රටවල් 27ක්. මේ LNG එකට යුරෝපෙත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? එතන අපිට යුරෝපෙත් දාන සම්බාධක. එතකොට මෙතන එංගලන්තෙට සම්බාධක දාන්න අපි දාලා තිනවා අස්සම. දැන් යුරෝපේ දැන් ඇමරිකාවට මේගොල්ලෝ නේටෝ එකත් අයිති. නේටෝ කියනකොට නෝර්වේ වලත් අපේ නෝර්වේ යුරෝප වලට අයිති නැහැනේ. හැබැයි නේටෝ එකට අයිති. ඒක නෝර්වේත් අපිට සම්බන්ධයි. එතකොට ඔබතුමාලා දන්නවා අද ඉරානෙට මොකද වෙලා තියෙන්නේ? ඇමරිකන් සම්බාධක හින්දා. ඔච්චර ස්වභාවික වායු තෙල් තියෙන රට අද ওই තත්ත්වයට වැටුනේ ඒගොල්ලන්ට ඇමරිකන් සම්බාධක හින්දා. එතකොට නිකන් කල්පනා කරන්න අපි වගේ රටකට සම්බාධක දාන්න වුණොත් අපිට කොහෙන් කෙලවර වෙයිද? අපේ ඔක්කොම එක්ස්පෝර්ට් නතර වෙනවා. අපේ ඇඟලුම් ව්‍යාපාරය යන්නේම යුරෝප වලට නේද? අපේ ඔක්කොම යන්නේ යුරෝප වලට. එතකොට මේකේ දිනවා සම්බාධක වලට අපි කැමතියි කියලා. මේ පොඩි LNG බිස්නස් එකකට අපි බෙල්ලේ ලණුව දා ගන්නවා. ඒගොල්ලන්ට තියෙන්නේ අදින්න විතරයි අපි බහැයියෝ. ඒ හැමතැනම ලියලා තිනවා in favor of the buyer. එතකොට ඒගොල්ලෝ කියන දේ අපි දෙන්න ඕනේ අන්තිමට. නුදුන්නොත් ඒගොල්ලන්ට පුළුවන් ඒක මේ කොන්ට්‍රැක්ට් වල කිව්ව අපිට හරියන විදිහට වැඩේ කරන්න. අපි ගිහිල්ලා අපේ රජයට කියනවා. එතකොට මේ ඇමරිකන් එම්බසි ලියුමක් එවයි. මේක දුන්නේ නැත්නම් අපි රෙකමන්ඩ් කරනවා බලන්න සම්බාධක දාන්න කියලා. මට තේරෙන්නේ මේ වගේ LNG 12 million MMBTU වලට අපි මේක කරන්න ඕනද? අපේ බලාගාරයට ඕනේ 12 million MMBTU. මුදල් වලින් බැලුවොත් ඒගොල්ලන්ගේ ගානටම ඩොලර් 10 ගානේ ඩොලර් මිලියන් 120යි අවුරුද්දට. ඒකට අවුරුද්දකට ඩොලර් මිලියන් 120ක බිස්නස් එකකට අපි සැන්ක්ෂන් දාගන්න අස්සම් කරන්න ඕනද? ඇයි එතකොට ඒගොල්ලෝ මේ වගන්තිය මේකට ඇතුල් කළේ? ඒගොල්ලන්ගේ යටි අරිමුණු දිනවා වෙන බිස්නස් කරන්න. එතකොට ඒගොල්ලෝ මෙහාට එන්නේ අර මං කිව්වා වගේ
LNG bunkering, LNG trucking, LNG මේකෙම තියෙනවනේ re-export කියලා. අපි මොකටද කම්පැනි එකට මේ ඇවිල්ලා අපේ විදුලි බලාගාර හදන්න වලට LNG දෙන්න කියලා ඒගොල්ලන්ට එක්ස්පෝර්ට් කරන්නත් ඔක්කොම දෙනවා. දෙන්න බෑ ඒක sanction. දැන් මම මේ පොත ගෙනාවේ නෑ. මේ ඉතිහාසයේ මේ තෙල් සම්බන්ධව තියෙනවා මහවංශයක්. ඒක ලියලා තියෙන්නේ ඇමරිකන් කතෝලික. එයා තෙල් සම්බන්ධව ඉන්න ලෝකේ ලොකුම විශේෂඥ තාමත් ජීවිතුන් අතර ඉන්නවා. එයා පොත ලියනවා. ඒ පොත හැමදාම එයා අප්ඩේට් කරනවා. ඒක තියෙනවා අද වෙනකල් ලියලා තෙල් සම්බන්ධව 1859 තෙල් සම්පූර්ණ කාලේ නම් අද වෙනකන් මේ පොත තියෙනවා. මේ ලෝකේ යුද්ධ ඇති වුණේ මේ අද වෙලා තියෙන තත්ත්වෙට මේ ඔයිල් කොහොමද සම්බන්ධ වුණේ කියලා. මතකද ඉරාන් වල ෂාට් වෙච්ච දේ. අන්තිමට රටක් නැති වෙයි ගියා මැරෙන්න. අන්තිමට මතකද මාකෝස්ට වෙච්ච දේ පිලිපීන්ස් වල. රටක් නැතුව ගියා මැරෙන්න. අද ඉරාක් වලට මොනවද වෙලා තියෙන්නේ? ඉරාක් ඔය වගේ රටක් නෙමෙයි ඉස්සෙල්ලා මේ ඔයිල් එන්නේ ඉස්සෙල්ලා. ඉතින් මේ ඔයිල් කම්පැනිස් තමයි ලෝක යුද්ධය ඇති කළේ. ජපානයේ එක්ක ගහගත්තේ මොකටද? තෙල් වලට. ජපාන්ට තෙල් දුන්නේ නැහැ. ජපානය ඉන්දුනීසියාවෙන් ඒක එතනින් තමයි පර්ල් හාබර් එකට බෝම්බ දැම්මේ ජපානය. තෙල් හින්දා. වෙන ප්‍රශ්න හින්දා නෙමෙයි. තෙල් කියන්නේ ලොකුම ප්‍රශ්නයක්. මොකද මේක ඇවිල්ලා බල ශක්තිය. හැමෝටම බල ශක්තිය ඕනේ දැන්. ඉස්සරටත් වැඩිය. ඉතින් බල ශක්තිය කියන්නේ හරිම වැදගත් දෙයක්. ඒක පිටිපස්සේ තමයි බලය තියෙන්නේ. අද මේ රට අද බලන්න LPG හින්දා ප්‍රශ්නයක් රජයට. පෙට්‍රල් හින්දා ප්‍රශ්නයක්. පෙට්‍රල් ගේන්න සල්ලි නැහැ. පෙට්‍රල් නැත්නම් මේ ඔක්කොම වාහන නතර වෙනවා, ඔක්කොම නතර වෙනවා. LPG නැත්නම් ගෙදර උයන්න බෑ. අපි දරවලු ජීවයි කිව්වෝ. හැබැයි එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද? කර්මාන්ත ශාලා යන්නේ කොහොමද? විදුලිය නැතුව. ඉතින් මේ කියන්නේ බල ශක්තිය. බල ශක්තිය ඔයිල් එකට යන්නේ ඔයිල් ගෑස්. ඉතින් 2050 වෙනකන් අපිට ස්වභාවික වායු පාවිච්චි කරන්න කිසිම තහනමක් නැහැ ලෝකේ. මම හිතන්නේ උගාක් මේ පාරිසරික විශේෂඥයෝ මේක පොඩ්ඩක් පටලවාගෙන ඉන්නවා. මේ පරිසරයේ දූෂණය වෙන එකයි ස්වභාවික වායු වලයි ලොකු වෙනසක් තියෙනවා. මොකද ස්වභාවික වායු වලින්ම ජීවත් වෙන රටවල් තියෙනවා. සෞදි අරේබියා වලට ඔයිලුයි ගෑසුයි විකුණුවේ නැත්නම් කොහොමද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ? සෞදි අරේබියාව කැමති වේද? ඇමරිකාවට මොකද වෙන්නේ? ඇමරිකාව ජීවත් වෙන්නේ. ඒතකොට කතා කොහොමද ජීවත් වෙන්නේ? ඒ හැම රටකම බල ශක්තිය ඔයිල් ඇන්ඩ් ගෑස් වලින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ පරිසරය කියන්නේ අපිට කියන්නේ වැඩි ඔයිල් පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් තමයි වැඩි කාබන් ඩයොක්සයිඩ් එන්නේ. සල්ෆර්. ඒ සල්ෆර් ඉඳ තමයි නැව් වලට LNG වලින් යන්න කියන්නේ. මොකද ඩීසල් වල තියෙන සල්ෆර්. හරි කාබන් ඩයොක්සයිඩ්. ඉතින් 2050 වෙනකොට LNG වලින් ඔක්කොම නැව් යන්න ඕනේ. එතකොට මේ බංකරින් බිස්නස් එක ලංකාවට ලොකු බිස්නස් එකක් වෙනවා. ඒ බිස්නස් එක අපි දැනටම නැති කරගෙන ඇමරිකාවට දුන්නොත් අපිට ඉස්සරහට ගොඩ එන්න තියෙන මේ රට ගොඩ ගන්න තියෙන මන්නාරම් දෝණිය ගෑස් අපිට නැති වෙයි. මම වැඩි දුර කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ අනුහිත් මහත්තයත් කතා කරන්න ඕනේ. තව දවසක ඔබතුමාලා හම්බෙන්න පුළුවන් මේ ගැන වැඩි විස්තර කරන්න කොහොමද ස්තුතියි අම්පන්දුලා.